හරි. අපි කලින් පොරොන්දු වුණා දවස් ගානේ පේපර් එකක් දාලා ඒකේ ආන්සර් ටික දානවා කියලා. හරිද? ඉතින් දැන් පේපර් අපි ඔයාලට අප්ලෝඩ් කරා මම හිතන මේ වෙනකොට ඔයගොල්ලෝ කරලා ඇති ඒක. හරිද? ඉතින් ඒකේ ආන්සර්ස් ටික කොහොමද අපි සාකච්ඡා කරන්නේ කොහොමද ඒකේ උත්තරේ ගන්න ඔයාලට හරිනම් ඔයා කොච්චර හරිද වැරදි නම් ඒ වැරදුනේ කොහොමද ආයෙ මේ වගේ ප්‍රශ්නයක් අවුත් කරන්නේ මේ ඔක්කොම ටික මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට පුළුවන් වෙයි. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේක එක විෂය කොටස් දාන්න ටිකක් ළමයිට සංකීර්ණ විෂය කොටස් සරලව පැහැදිලි කරලා මේකට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකත් එක්ක ඉඳලා තමන්ගේ වැඩ ටික හරියට කරගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ. එක්තරා සහල් වෙළඳපළක ඉල්ලුම් හා සැපයීම යන දෙකම එකවර වැඩි වූවේ නම් මුලින්ම කියන්න ඕන ඉල්ලුම වැඩි වීම. හරිද? ඉල්ලුම වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා ළමයි දැනගන්න ඕන. ඉල්ලුම වැඩි වුණොත් මෙහෙම තියෙන ඉල්ලුම් වක්‍රය දකුණට පිටන්න වෙනවා. හරිද? සැපයීම වැඩි වුණොත් සැපයීම කියන්නේ මේ අතට. එහෙම තියෙන සැපයීම වක්‍රයක් දකුණට පිටන්න වෙනවා. ඒතර ඉල්ලුම හා සැපයීම වැඩි වෙනකොට ඉල්ලුම වක්‍රයක් දකුණට පිටන්න වෙනවා. සැපයීම වක්‍රයක් දකුණට පිටන්න වෙනවා. හරිද? දැන් ඉල්ලුමයි සැපයීමයි දෙකම හරිද? එකවර වැඩි වෙලා. එකවරලු වැඩි වෙලා තියෙනවා. ඒතර කොහොමද කරන්නේ? ඔන්න අර මුලින්ම අදිනවා ඉල්ලුම් වක්‍රය. හරිද? මුලින්ම අදිනවා ඉල්ලුම් වක්‍රය. ඊට පස්සේ අපි අදිනවා සැපයීම වක්‍රය. ඒ දෙන්න මත තීරණය වෙන මේ දා මිල. මේකට අපි කියනවා සමතුලිත මිල. ඒකට අපි කියනවා සමතුලිත ප්‍රමාණය. ඉල්ලුම වැඩි වෙලා. හරිද? ඉල්ලුම වැඩි වුණොත් මම කිව්වා ඉල්ලුම වක්‍රය දකුණට පිටන් වෙනවා. සැපයීම වැඩි වුණොත් සැපයීම වක්‍රය දකුණට පිටන් වෙනවා. හැබැයි මේ දෙකම එකපාරටම වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? කියලා නෑ කවුද වැඩියෙන් කවුද අඩුවෙන් කියලා. දෙන්න එකපාර වැඩි වුණා කියලා විතරයි තියෙන්නේ. මේ වගේ වෙලාවක තනි ප්‍රස්තාරයෙන් වල උත්තරයක් ගන්න බෑ. අර ප්‍රස්තාර තුනක් අඳින්න වෙනවා. 1. ඉල්ලුම වැඩි කරන්න. දකුණට විතන්න උනා. ඒ ගානෙන්ම සැපයුමත් වැඩි කරන්න. එයත් දකුණට විතන් කරන්න. දැන් ඔයාලට බලන්න අලුත් ඉල්ලුම් වක්‍රය සැපයුම වක්‍රය කැපෙන්නේ මෙතනින්. ඔයාලට පේනවා මිල වෙනස් වෙලා නැහැ. හැබැයි ප්‍රමාණය වැඩි වෙලා. නම් එකම ගානෙන් මේ දෙන්නම වැඩි කරාට පස්සේ ඔයාලට පේනවා සමතුලිත මිල වෙනස් නොවේ. සමතුලිත ප්‍රමාණය වැඩි වෙයි. එකම ගානෙන් යන්දර පස්සේ ඔයා ඊට පස්සේ මම කිව්වා එක රූප සරණයෙන් විතරක් මේ අයිඩියා එක ගන්න බෑ. රූප සරණ තුනක් අඳින්න ඕන. පළවෙනි රූප සරණ එකම ගානෙන් වැඩි කරා. ඊළඟ රූප සරණේ එක්කෙනෙක්ව වැඩිපුර අදින්න. ඒ කියන්නේ ඔන්න ඉල්ලුම ඔන්න සැපයුම. ඉල්ලුම වැඩි වෙලා නිසා ඉල්ලුම වගේ දකුණට විතන් කරා. අපි ඒක ටිකක් වැඩිපුර විතන් කරමු. සැපයුම වැඩි වෙලා සැපයුම වගේ දකුණට විතන් වෙනවා. හැබැයි ඒක ටිකක් අඩුවෙන් විතන් කරනවා. ඔයාලට වෙන අලුත් ඉල්ලුම වගේ සැපයුම වගේ කැපෙන්නේ මෙතනින්. මිල කලින්ට වඩා වැඩි වෙලා ප්‍රමාණයක් කලින්ට වඩා වැඩි වෙලා. ඒකට ඔයාලට පේනවා සමතුලිත මිල වැඩි වෙයි, සමතුලිත ප්‍රමාණයක් වැඩි වෙයි. ඊළඟ රූප සටහනේ අනිත් කෙනා පොඩ්ඩක් වැඩිපුර අදිමු. ඒ කියන්නේ ඔන්න ඉල්ලුම, ඔන්න සැපයුම. ඔන්න මිල, ඔන්න ප්‍රමාණය. ඉල්ලුම වැඩි වෙලා නිසා ඉල්ලුම වක්‍රය දකුණට විතන් කරනවා. සැපයුම වැඩි වෙලා නිසා සැපයුම වක්‍රය දකුණට විතන් කරනවා. මේක ටිකක් වැඩිපුර කරන්න. කලින් ඒ අඩු වෙන්නේ කලින් දැන් වැඩිපුර කරන්න. ඔයාලට පේනවා මිල අඩු වෙලා ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් දුන්න ගමන් ඔයා ප්‍රස්තාර තුනක් ඇඳලා එකක් තමයි එකම ප්‍රමාණය අනිත් එක තමයි එක්කෙනෙක් වැඩිපුර ඊළඟ එක්කෙනා අනිත් කෙනා වැඩිපුර. දැන් බලන්න මේ තුනේම පොදු ලක්ෂණය මොකක්ද කියන. මේකෙත් සමතුලිත ප්‍රමාණය වැඩි වෙලා. මේකෙත් සමතුලිත ප්‍රමාණය වැඩි වෙලා. මේකෙත් සමතුලිත ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් අනිවාර්යයෙන්ම කොහොම ඇඳලත් සමතුලිත ප්‍රමාණය වැඩි වෙන්න ඕන. හැබැයි මෙතන මිල වෙනස් වෙලා නැහැ. මෙතන මිල වැඩි වෙලා. මෙතන මිල අඩු වෙලා. ඒක දැනින් දැනට වෙනස් වෙනවා. අර දෙක නිසා වල උත්තර වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් මිලේ හැසිරීම නිශ්චිත නැහැ. එහෙනම් උත්තරය සමතුලිත ප්‍රමාණය වැඩි වෙයි. නමුත් සමතුලිත මිලේ හැසිරීම නිශ්චිත නැහැ. උත්තරයක් තියෙනවා. උත්තරය 4 සමතුලිත මිල නිශ්චිත නැත ප්‍රමාණය වැඩි වෙයි. හරිද? මම හිතනවා ඔයාලට මේකේ උත්තරේ තේරුණා කියලා. දා පළවෙනි ප්‍රශ්නට උත්තර. හරිද? අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. සැපයුම් වක්‍රයක් වඩා ඇදලා දීලා තියෙනවා. හරිද? මෙතන A කියලා දාලා තියෙනවා. මෙතන B කියලා දාලා තියෙනවා. A ඉඳලා B ට ගියා කියලා කියලා තියෙනවා. මොකද වෙන්නේ කියලා අහන්න. මෙහෙමයි. මේ සැපයුම් වක්‍රය දිගේ උඩට ගිහිල්ලානේ. සැපයුම් වක්‍රය දිගේ උඩට යන්න නම් සමතුලිත නැත්නම් මිල වැඩි වෙන්න ඕන. මේ මිල
වැඩි වෙන්න ඕන. මිල වැඩි වුණොත් තමයි සැපයුම් වක්‍ර දිගේ උඩට යන්නේ. හරිද? මේ එතකොට මේ සපයන ප්‍රමාණය නිකම්ම වැඩි වෙනවා. මෙන්න මේකට අපි නමක් කියනවා සැපයුම් ප්‍රමාණය වැඩි වීම. ඒතර මතක තියාගන්න සැපයුම් වක්‍රයේ දිගේ උඩට යනකොට මිල වැඩි වෙනවා ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ඔයාගේ උත්තරේ තියෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න මිල වැඩි වෙයි කියලා. එහෙම නැත්නම් උත්තරේ තියෙන්න ඕනේ සැපයුම් ප්‍රමාණය වැඩි වෙයි කියලා. පටලවා ගන්න එපා සැපයුම වැඩි වෙයි නෙමෙයි. සැපයුම් වක්‍රය දිගේ උඩට යනවා නම් අපි ඒකට කියනවා සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. සැපයුම් වක්‍රය දිගේ පල්ලෙහාට යනවා නම් සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. සැපයුම වැඩි වෙනවා කියන්නේ සැපයුම් වක්‍රය දකුණු පැත්තට විතැන් වෙන එක. හැබැයි මේක විතැන් වෙලා නැහැ. මේ උඩට ගිහිල්ලා තියෙන්නේ. ඒකට වෙන්නේ සැපයුම වැඩි වෙන එක නෙමෙයි සැපයුම් ප්‍රමාණය වැඩි වෙන එක. එහෙනම් මිල වැඩි වෙන්න ඕන. මිල වැඩි වුණාම තමයි සැපයුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. එහෙනම් උත්තරයක් බලන්න ඔගේ මිල වැඩි වීම කියලා තියෙනවද කියලා? ඔගේ මිල වැඩි වීම කියලා උත්තරයක් නැහැ. එහෙනම් ඔක බලන්න සැපයුම් ප්‍රමාණය වැඩි වීම කියලා. එහෙම උත්තරයකුත් නැහැ. එහෙනම් දැන් ප්‍රශ්නේ මිල වැඩි වීමත් නෙමෙයි සැපයුම් ප්‍රමාණය වැඩි වීමත් දාලා නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ලේසි. ඔය දෙකේ එකක්වත් නැත්නම් අපි කල්පනා කරමු මෙහෙම වෙන්න තව හේතුවක් නැද්ද කියලා. තියෙනවා. මේ තමයි සැපයුම් වක්‍රය A. මේ තමයි B. A ඉඳලා B ට යන්න තව හේතුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන තියෙන ඉල්ලුම් වක්‍රය. මෙන්න දකුණට විතැන් වුණොත් නම් අන්න එතකොට මෙතන තියෙන මිල මෙතනට යනවා. එහෙනම් මෙතන තියෙන මිල මෙතනට යන්න මිල වැඩි වෙයි කියලා උත්තරයක් නැත්නම් සැපයුම් ප්‍රමාණය වැඩි වෙයි කියලා උත්තරයක් නැත්නම් තව එකම උත්තරයක් තියෙන්න ඕන. ඊටම මේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න උත්තරයක් තියෙනවා. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්නේ ඉල්ලුම වැඩි වුණොත්. ඉල්ලුම වැඩි වෙන්න නම් ඉල්ලුමට බලපාන අන්සාධක ටික හිතකර ලෙස වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ පාරිභෝගික රුචිකත්වය නම් වැඩි වෙන්න ඕන. පාරිභෝග සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. පාරිභෝග ආදායම වැඩි වෙන්න ඕන. මේ වගේ සාධක හිතකර පැත්තට ගියොත් ඉල්ලන එක වැඩි වෙනවා. බලන්න ඔගේ උත්තරයක් තියෙනවද කියලා. මේකේ පාරිභෝගික උත්තරයක් තියෙනවා මේකේ. එකක් තමයි මේකේ තියෙනවා පාරිභෝගික රුචිකත්වය අඩුවීම. රුචිකත්වය අඩු වුණාම ඉල්ලන එක අඩුයි වෙන්නේ. හැබැයි ඉල්ලන එක වැඩි වෙන්නයි ඕනේ. උත්තරයක් තියෙනවා පාරිභෝග ආදායම වැඩි වීම. ආදායම වැඩි වුණාම ඉල්ලන එක වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. එතකොට මෙන්න මෙතන තිබ්බ මිල මෙතනට යනවා. එහෙනම් උත්තරය 4 පාරිභෝග ආදායම වැඩි වීම. හරිද? ප්‍රශ්න අංක 3. වෙළඳපොළ ආර්ථිකයක සාපේක්ෂව ලාභදායී භාණ්ඩ වැඩියෙන් නිපද වීමට නිෂ්පාදකයා විසින් තීරණය කිරීම මිලේ කවර කාර්යයක්ද? මෙහෙමයි. මිලේ කාර්යයන් 3ක් තියෙනවා. හරිද? 1. තොරතුරු හා සංඥා සැපයීම. 2. සානුබල සැපයීම. 3. සලාකණය කිරීම. එහෙම නැත්නම් සලාකණය කරනවා කියන එකට කියන පොළ තවත් නමක් තියෙනවා හිඟ සම්පත් බෙදා හැරීම. මෙහෙමයි. මිල වැඩි වෙද්දී මේ භාණ්ඩේ හදන එක ලාභයි කියලා අපිට දැනෙනවනේ. අපිට හිතෙනවනේ. මිල වැඩි වෙද්දී ව්‍යාපාරිකයට හිතනවා මේ භාණ්ඩේ හදන එක ලාභයි කියලා. ඒ හිතන එකට, ඒ දැනෙන එකට තමයි අපි කියන්නේ තොරතුරු හා සංඥා සැපයීම. අලබල ගාණ වැඩි වෙද්දී අලවගා කරන එක වාසී කියලා ව්‍යාපාරිකයට හිතෙනවා. ඒ හිතන එකට තමයි අපි කියන්නේ තොරතුරු හා සංඥා සැපයීම. හිතුනට පස්සේ අලවගා කරන්න තීරණය කරනවා. මේ තීරණය කරන එකට තමයි අපි කියන්නේ සානුබල සැපයීම. පස්සේ අපි අලවගා කරන්න අපේ සම්පත් ටික දානවා. මේ සම්පත් ටික දාන එකට තමයි අපි කියන්නේ සලාකණය කරනවා. එහෙනම් හිතිලා නම් සංඥා සැපයීම, ඒක කරන්න තීරණය කරලා නම් සානුබල සැපයීම, ඒක කරන්න සම්පත් ටික දාන නම් සලාකණය කිරීම. එහෙනම් බලන්න හිතිලාද? හිතිලා නම් සංඥා සැපයීම. ඒක කරන්න තීරණය කරලාද? තීරණය කරා නම් සානුබල සැපයීම. ඒකට සම්පත් දාලාද? සම්පත් දාලා නම් සලාකණය කිරීම. මේක කියලා දිනේ මෙහෙමයි. ලාභදායී භාණ්ඩ වැඩියෙන් නිබද වීමට නිෂ්පාදකයා විසින් තීරණය කරලා, හිතිලා නෙමෙයි තීරණය කරලා, හිතුනට පස්සේ තීරණය කරලා කියන්නේ සානුබල සැපයීම. උත්තර 1. හරිද? 4 වෙනි ප්‍රශ්නේ. ප්‍රාක්තන භාණ්ඩ නිබදවන සම්පත්වල ඵලදායීතාවයේ වැඩිවීම පහත රූපසනාණයෙන් නිරූපණය කරයි. ඔය දැනගන්න ඕන මෙහෙම තියෙන නීහෑමා වක්‍රය. හරිද? මෙහෙම තියෙන නීහෑමා වක්‍රය. මේ දකුණු පැත්තට විතැන් වෙන්න හේතු 3ක් තියෙනවා. එකක් තමයි සම්පත් ප්‍රමාණය වැඩිවීම. එහෙම දකුණු පැත්තට විතැන් වෙන්න හේතු 3ක් තියෙනවා. සම්පත් ප්‍රමාණය වැඩිවීම, සම්පත්වල ඵලදායීතාවයේ වැඩිවීම හා තාක්ෂණය දියුණු වීම. ඒතර මේ තුනේ එකක් හරි වුණොත් වක්‍රය දකුණට විතැන් වෙනවා. හැබැයි මේක කියලා තියෙනවා ප්‍රාග්ධන භාණ්ඩවල විතරයිලු සම්පත්වල ඵලදායීතාවය වැඩි උනේ. ඒක නිසා
මේ ප්‍රාග්ධන භාණ්ඩ පැත්තෙන් විතරයි වක්‍රය දකුණට විතැන් වෙලා තියෙන්නේ. අනිත් පැත්ත පාරිභෝග භාණ්ඩ පැත්තෙන් එහෙම විතැන් වෙලා නැහැ. සාමාන්‍ය වක්‍ර විතැන් වෙන්න හේතු තුනයි. සම්පත් ප්‍රමාණය වැඩිවීම, ඵලදායීතාවය වැඩිවීම, තාක්ෂණයේ දියුණු වීම. මෙතන ඵලදායීතාවය වැඩි වෙලා වක්‍රය දකුණට විතැන් වෙලා මේ පැත්තේ. කියනවා ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ළමයි වරද්ද ගන්න තැන දා ප්‍රශ්නයට කියවන්නේ. මේ කියන්නේ වර්ධනයෙන් පසුව. අන්න ඕක තමයි වැදගත් පොයින්ට් එක ඔය ප්‍රශ්නේ. වර්ධනයෙන් පසුව. වර්ධනයට පෙර නෙමෙයි. වර්ධනයෙන් පස්සේ තමයි අහන්නේ. වර්ධනයෙන් පසුව පාරිභෝග භාණ්ඩයේ ප්‍රමාණයන් නිබදවීමේ ආවස්තික පිරිවැය වන්නේ. මෙහෙමයි. මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම මේ කාලා තියෙන අකුරුත් එක්කම ළමයට එපා වෙලා ඉවරයි. ඒක නිසා බොහොම සරලව මේ ප්‍රශ්නේ කරන්න සියුම්ව. වර්ධනයට පෙර ඇහුවනම් ඔයා මෙන්න මේක වෙන දැනක ලියලා මේක මකලා දාන්න. පෙර නම් මේක වැඩක් නැහැ. පෙර එක විතරයි ඕනි. පසු ඇහුවනම් ඕනේ මේ පසු එක විතරයි. අපිට මොකක් කරන්න නැද්ද? පෙර එක වැඩක් නැහැ. එහෙනම් ගහන යාලා තියෙන්නේ පසු. ඒ නිසා පෙර එක වැඩක් නැහැ. එතන මම පෙර එක පොඩ්ඩක් මකලා දාන්න. ඔයත් වෙන තැනක මේක ඇදලා පෙර එක නැතුව පසු එක විතරක් ඇදගන්න. ඔයාලට පෙර එක වැඩක් නැහැ. මොකද පසුනේ අහලා තියෙන ප්‍රශ්නේ. හරිද? එහෙනම් පසුව පාරිභෝග භාණ්ඩ ඒ ප්‍රමාණයක් හදන එකේ ආවස්තික පිරිවැය අහනවා. බලන්න ඒ ප්‍රමාණයක් හදද්දී ප්‍රාග්ධන භාණ්ඩ කොච්චර හදනවද කියලා පොඩ්ඩක් බලන්න. මේක ඇටියට L මම පෙර එක මැකුවා. මට ඕනේ පසු එක විතරයි. පසු එකේ L. හරිද? මෙතන බිඳුවේදී මෙයා හදනවා ඉසේ. දැන් පාරිභෝග භාණ්ඩ ඒ ප්‍රමාණයක් හදන එකේ ආවස්තික පිරිවැය ඇහුව ගමන් ඔයාලට වහුවක් ගහගන්න. මේ ප්‍රශ්නේ ඉස්සරහට තව ආය අවතෙමඩ කරන්න පුළුවන් වෙන්න ඕන. මෙතන පාරිභෝග භාණ්ඩ කියලා දැම්මා. මෙතන ප්‍රාග්ධන භාණ්ඩ කියලා දැම්මා. මේ වගේ වෙලාවක පාරිභෝග භාණ්ඩ ඒ ප්‍රමාණය හදන එකේ ආවස්තික පිරිවැය ඇහුවට එකපාරට ඔය ඒ දාන්න යන්න එපා. මුලින්ම බිඳුව දාගන්න. බිඳුව. ඔයා බලන්න පාරිභෝග භාණ්ඩ බිඳුව ගෙලින් ප්‍රාග්ධන භාණ්ඩ කොච්චර හදනවද කියලා. මේ අපි පසු එක අපි පෙර එක මගා ගත්තා. අපිට ඕනේ පසු එක විතරයි. පසු බිඳුව ගෙලින් ප්‍රාග්ධන භාණ්ඩ හදනවා එසෙට් ප්‍රමාණයක්. ඊට පස්සේ ඒ ප්‍රමාණයක් හදනකොට ආවස්තික පිරිවැයනේ අහන්නේ. ඊට පස්සේ බලන්නේ නම් බිඳුවේදී එසෙට්නේ. ඒ හදද්දී කොච්චර හදනවද කියලා බලන්න. ඒ හදද්දී L ප්‍රමාණයක් හදනවා. බිඳුවක් හදනකොට ඉසෙට් ප්‍රමාණයක් හදන්න පුළුවන් වුණාට ඒ ප්‍රමාණයක් හදද්දී අපිට හදන්න වෙන්නේ L ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ අපිට කැප කරන්න වෙලා තියෙනවා ඉසෙට් ඉඳලා L දක්වා. මෙන්න මේ කැප කරන ටික තමයි අපි සලකන්නේ මොකද්ද? ආවස්තික පිරිවැය. එහෙනම් මේක ඒ ප්‍රමාණයක් හදද්දී අපිට මේක බිඳුවක් හදද්දී ඉසෙට් හදන්න පුළුවන් වුණා. ඒ ප්‍රමාණයක් හදද්දී අපිට හදන්න වෙන්නේ L විතරයි. ඒ කියන්නේ අපි මේ ප්‍රමාණයක් හදද්දී අපිට ඉසෙට් ඉඳලා L වෙනකන් කැප කරන්න වෙනවා. මේ කැප කරන එකට තමයි අපි කියන්නේ ආවස්තික පිරිවැය. එන ආවස්තික පිරිවැය ඉසෙට් සිට L දක්වා වෙන්න ඕන. බලන්න උත්තරයක් තියෙනවද කියලා? උත්තරයක් තියෙනවා. උත්තරේ 2 ඉසෙට් සිට L දක්වා. ප්‍රශ්න 4ක් ඉවරයි. අපි අන්තිම ප්‍රශ්න ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. තරංකාරී වෙළඳපළක අලෙවන එක්තරා භාණ්ඩයක් මත රජය බදු බැනවීමට පෙර හා බදු බැනීමට පසු සැපයුම් සමීකරණ පහත වේ. බද්දෙන් පසු සමතුලිත මිල රුපියල් 2කින් වැඩි වී ඇතනම් නිෂ්පාදකයා දරන ඒකක බද්ද කොපමණද? මේ වගේ ප්‍රශ්නයක් දුන්නම දෙන්න කලින් මම ඔයාලට කියන්නම් කවුරුද දන්නේ නැත්නම් හිතන්න බද්දට පෙර සැපයුම් සමීකරණය ඍණ 10 ධන 5යි p කියන මම නිකන් කියන්නේ. හිතන්න බද්ද රුපියල් 2යි රුපියල් 10යි කියලා. බද්ද රුපියල් 10යි කියලා හිතන්නකෝ. අපි ලේසි ගණනක් ගමු වෙනවා. ඍණ 100 ධන 10යි p. බද්ද රුපියල් 10යි කියලා හිතන්නකෝ. හරි. බද්දට පසු සැපයුම් සමීකරණේ ළමයා හදන්න දැනගෙන ඉන්න ඕන. කවුරුහරි දන්නේ නැත්නම් මේ යා වෙනුවෙන් කියන්නේ. බද්දට පසු සැපයුම් සමීකරණේ හදන්නේ මෙහෙමයි. බද්දට පෙර සැපයුම් සමීකරණේ හැමෝම ලියා ගන්න. බද්දට පසු සැපයුම් සමීකරණේ හදන්නේ බද්දට පෙර සැපයුම් සමීකරණේ හැමෝම ලියාගෙන මේ p ගෙන් t කියන්නේ බද්ද අඩු කරලා වරහණක් දාන බද්ද ටැක්ස් නිසා අපි t අකුර දාන. එහෙනම් බද්දට පසු සැපයුම් සමීකරණ හැදුවේ බද්දට පෙර සැපයුම් සමීකරණේ ලියලා p ගෙන් t අඩු කරලා වරහණක් දාන. දැන් මේ t ට අපි බද්ද ආදේශ කරනවා. නැත්නම් මේ t ට බද්ද ආදේශ කරනවා. හරිද? ඍණ 100 ධන 10යි p බද්ද 10යි. එහෙනම් අපි බද්දට පසු සැපයුම් සමීකරණ හදන්නේ බද්දට පෙර සැපයුම් සමීකරණ ලියලා අර්ධ එකෙන් p ඍණ d ලියලා එකෙන් t අඩු කරලා t ට බද්ද ආදේශ කරනවා. දැන් අපි වරහණ සුළු කරනවා. 10 වැඩි කිරීම p 10යි p 10 වැඩි කිරීම ඍණ 10 ඍණ 100යි. උඩ ඍණ 200 ධන 10යි p. ලෝක තමයි බද්දට පසු සැපයුම් සමීකරණය. හරිද? එහෙනම් බද්දට පසු සැපයුම් සමීකරණය හදන්නේ පෙර සැපයුම් සමීකරණය ලියලා ඒකෙන් බද්ද අඩු කරන එක. එහෙනම්
ඕක ඔන්න ඔය තියරිය යොදාගෙන අපිට පුළුවන් මෙන්න මේ ගාන කරන්න. මොකද මේ ගානේ බද්ධට පෙර සැපයුම් සමීකරණය දීලා තියෙනවා. පෙර සැපයුම් සමීකරණය ඍණ 100 ධන 10යි p කියලා. සා බද්ධට පසු සැපයුම් සමීකරණයක් දීලා තියෙනවා. ඍණ 150 ධන 10යි p කියලා. ළමයි දැනගෙන ඉන්න ඕන මේ බද්ධට පසු එක හැදෙන්නේ පෙර එකකින් බද්ධ අඩු කරලා කියලා. එහෙනම් අපි පසු එක ලියා ගන්නවා මේ පැත්තේ. ඍණ 150 ධන 10යි p. සබ් පෙර එක ලියා ගන්නවා. ඍණ 100 ධන 10යි p. මේකෙන් අපි බද්ධ අඩු කරලා වරහණක් දාමු. ඍණ 150 ධන 10යි p. ඍණ 100 ධන අපි දැන් මේ වරහණ සුළු කරන්න යන්නේ 10 වැඩි කිරීම p 10යි p. 10 වැඩි කිරීම ඍණ t ඍණ 10යි t. ඍණ 100 මේ පැත්තට යනකොට ධන 100 වෙනවා. ඍණ 100 වෙනකොට ධන 100 වෙනවා. ධන 10යි වේදනනකොට ඍණ 10යි p වෙනවා. මේ පැත්ත ඉතුරු වෙනවා ඍණ 10යි t. ඍණ 150යි ධන 100යි කියන්නේ ඍණ 50යි. ධන 10යි p ට ඍණ 10යි p කැපිලා යනවා. මේ පැත්ත ඉතුරු වෙනවා ඍණ 10යි t. බෙදනවා ඍණ 10යි. බෙදනවා ඍණ 10යි. මෙයාට මෙයා කැපිලා යනවා. t සමානයි බිඳුවට බිඳුව කැපෙනවා ඍණ කැපිලා යනවා 5යි. ඔන්න එනවා බද්ධ ගාන 5යි. හරිද? ඔන්න අපි දැන් බද්ධ හොයාගත්තා. අපි දැනගන්න ඕන මේ බද්ධ පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදිලා යනවා. බද්ධ 5යි. ඒකෙන් පාරිභෝගිකයාට කීයක් ගියාද කියලා දන්නවා නම් අපිට නිෂ්පාදකයාට යන ගාන හොයාගන්න තිබ්බා. මේක ගානේ පැහැදිලිවම කියලා තියෙනවා මෙහෙම බද්ධට පස්සේ මිල වැඩි වෙලා තියෙනවලු රුපියල් 2ක්. ළමයි දැනගන්න ඕන මිලේ ඇතිවන වෙනස කියන්නේ පාරිභෝගිකයා දරන බද්ධ. එහෙනම් මිලේ ඇතිවන වෙනස රුපියල් 2 නම් ඒක තේරුම කලින්ට වඩා පාරිභෝගිකයා වැඩිපුර රුපියල් 2ක් දීලා ඒ කියන්නේ පාරිභෝගිකයා දරන බද්දත් රුපියල් 2යි. නම් ළමයි කවුරුද දන්නේ නැත්නම් මතක තියාගන්න මිලේ ඇතිවන වෙනස කියන්නේ පාරිභෝගිකයා දරන බද්ද. එහෙනම් මේකේ මිලේ ඇතිවන වෙනස 2යි කියන්නේ පාරිභෝගිකයා දරන බද්ද 2යි. පහින් 2ක් පාරිභෝගිකයා දරනවා කියන්නේ නිෂ්පාදකයාට දාන්න වෙනවා 3ක්. නම් උත්තරය නිෂ්පාදකයා දාන්න බද්ද 3යි උත්තරය 3. හරිද? මම හිතනවා ප්‍රශ්න පාම් පැහැදිලි ඇති කියලා. කවුරුත් මේකත් බැරි වුණා නම් ඒගොල්ලොන්ට දැන් අයිඩියා එකක් ඇති කරන්නේ කොහොමද කියලා සාමී වගේ ප්‍රශ්නයක් ආය આવුත් කරගන්නවට පුළුවන් මේ. අපි ඊළඟ පේපර් එකට අදාළ වීඩියෝ එකත් එක්ක ඊට පස්සේ හම්බෙමු. බොහොම ස්තුතියි.